morning and welcome to ජාතික පාසල O-level English program. දැන් පුතාලා දුවලා දන්නවා අපි දිගින් දිගටම සාකච්ඡා කරේ ප්‍රශ්න පත්‍රය කෙලින්ම අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න කරන්නේ කොහොමද කියලා. ඉතින් ගිය සතියේත් අපි එහෙම තමයි කරේ. අදත් ගායත්‍රි මිස් අපිත් එක්ක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ටිකක් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. Gayatri Miss, අද මොකද අපි කරන ප්‍රශ්නය? Good morning, Terence sir. And today we are going to speak about test 14B. Yes. What is it about test 14B? Yes. You already have done a lot of questions and now you know what to be answered under question 14B. Yes. This is a writing task based on a graph or chart, right? This is a writing task. අනිවාර්යයෙන්ම test number 14 කියන්නේ writing task එකක්. ඔයාලට ගිය සතියේදී 14A letter එකක් වෙන්න පුළුවන්, dialogue එකක් වෙන්න පුළුවන්. ඒක කතා කරා. අද අපි කතා කරනවා. It can be a chart, maybe a table, right? Or a graph. ඉතින් අපි graph එකක් කිව්වම පුතේ ඒක different kind of graphs වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? pie chart එකක් වෙන්න පුළුවන්, bar graph එකක් වෙන්න පුළුවන්, එතකොට combined bar graph එකක් වෙන්නට පුළුවන්. ඒ වගේම pictogram එකක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමුකෝ කොයි විදිහටද? table එකක් විදිහට වෙන්න පුළුවන් tally marks එක්ක. ඒ ඕනම එකක් විස්තර කරන්නට අපි ඉගෙන ගන්නවා. This is actually not a maths lesson but interpretation of data. Right? It carries 10 marks, Terence. So, all together 10 marks. Yes, all together it carries 10 marks. And let's look at the marking criteria, right? For content, ඒ කියන්නේ අපි අන්තර්ගතයට අපි දෙනවා ලකුණු 3ක්. ලොකු ප්‍රමාණයක් තුනක්. Language, for language, how you use the language correctly, it gives you again 3 marks. And for format and organization, you get 2 marks which can be scored very easily, right? බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන්, උපයා ගන්න පුළුවන්. ලකුණු දෙකක් format and organization. ඒ කියන්නේ සංවිධානය කරගන්න විදිය සහ ඒකේ ශෛලිය. Right? And the latter part, that means mechanics of writing. කොයි විදිහටද අත්තකුරු භාවිතා කරන්නේ, capital, simple, full stops. අන්න ඒකට ලකුණු දෙකක්. එතකොට ඔන්න බලන්න 3යි 3යි 6යි 2යි 8යි 2යි 10යි totally you get 10 marks for these criteria. And ඇත්තටම පුතේ චූටි වෙලාවක් අරගෙන මම ඔයාලට විස්තර කරන්නම් කොයි විදිහටද මේ ලකුණු 3 ලකුණු 2 එහෙම නැත්නම් කොයි විදිහටද මේ අපි බෑන් කරන්නේ. එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ කොයි විදිහටද මේ ලකුණු ටික ඕගොල්ලන්ට උපයා ගන්නට පුළුවන් කියලා. මොකද අපි දකිනවා සමහර පළාත්වල Terence, when we get the answer scripts just we cut off the answer, right? හරිම හිස් ගොඩක් හරිම දුක් වෙනවා. අපි දුක හිතනවා මේ ප්‍රශ්න පත්‍රයේ කොස්ට් එකටවත් සාධාරණයක් වෙලා නැහැ කියලා. Right? Even in the O-level exam as well as in the term test, we repent on this question. So don't do that. We are giving you the clues. How can you achieve or at least simple, it means 2 or 3 marks out of this question. මේ question එකෙන් කොහොමද ලකුණු 2ක් හරි 3ක් හරි අවම වශයෙන් ගන්නෙ? මෙන්න මේක කියා දෙන්න ඕනට ඉස්ලාම්. ඉතින් අපි ඊළඟ slide එකට ගිහින් බලමු කොයි විදිහටද මේකේ content එකට ලකුණු හම්බ වෙන්නේ කියලා. කියන්නේ පුතේ ලකුණු 3ක් හම්බෙනවා correct interpretation of the graph, chart or table. ඒ කියන්නේ chart එක වේවා, එහෙම නැත්නම් table එකක් වේවා, graph එකක් වේවා, ඒකේ නිවැරදි විස්තර කිරීම තියෙන්නට ඕනේ. ඒ කියන්නේ බොරු තොරතුරු දෙන්න බෑ. දීලා තියෙන උත්තරය හරියට විස්තර කිරීම හරියට තියෙන්නට ඕනේ. ඒක ඔක්කොම හරියට තියෙනවනම් ලකුණු 3ම හම්බ වෙනවා. එතකොට Terence, අපි ඒකෙදි බලන්නේ නැහැ grammatical mistakes දිහා. හැබැයි ගොඩාක් grammatical mistakes as a whole තියෙනවා නම් අපි ලකුණු 3ම දෙන්නෙත් නැහැ. Right? Has written on most of the information, correct interpretation. ඒ කියන්නේ හරියට අපි විස්තර කරලා තියෙනවා අර දීලා තියෙන තොරතුරු ඔක්කොම නැහැ. එකක් දෙකක් missing. හැබැයි ලකුණු දෙකක් ගන්නට පුළුවන්. ඔන්න බලන්න ලේසියෙන් අපේ දරුවන්ට ලකුණක් ගන්න පුළුවන්. Interpretation not sufficient. ඒ කියන්නේ විස්තර කිරීම ප්‍රමාණවත් නැහැ. විස්තර කිරීම ප්‍රමාණවත් නැහැ කියන දරුවනේ මොකද්ද? දීලා තියෙන්නේ වාක්‍ය 2යි 3යි. ඉතින් ලකුණක් ගන්න පුළුවන්. ලකුණක් ගන්නට පුළුවන්. And no marks for question copied and totally irrelevant. ඉතින් අපේ දරුවෝ සමහරක් අය ලියන්න දන්නේ නැති කට්ටිය පොඩි කපටි වැඩක් කරනවා. මොකද්ද මේ කපටි වැඩේ? question එකේ ඒ විදිහටම ලියනවා ඕකේ කොතනක හරි උත්තරයක් ඇතිනේ කියලා. ඉතින් එහෙම ලිව්වේ කියලා නම් දරුවෝ ලකුණක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව ඇත්තට බලන්නකෝ
අපි ග්‍රැමර් ගැන ගොඩක් නොදැනගෙන ඉන්න වෙන්න පුළුවන්. නමුත් අපිට මේ අර most කියන වචන, more කියන වචන හරියට දාලා ඔය ඉන්ටර්ප්‍රිටේෂන් එක හරියට දීලා තිබුණා. ඔය සංසන්දනය මොකක්වත් ඕනේ නැහැ. දීලා තියෙන දත්තත් එක්ක අපි වාක්‍ය ටිකක් ලියලා තියනවා. නිකම්ම ලකුණු දෙකක් ගන්න පුළුවන් ටෙරන්ස්. රයිට්? ඒ ගායත්‍රි මිස් කියපු එක ඒක හරිම වටිනවා. ඒක අපි ආයි කියන්න ඕනේ. නිකන් කපලා දාන්න එපා. මේක යම් කිසි විදිහකින් අචීව් කරගන්න උත්සාහයක් ගන්න. රයිටින් කිව්වහම අටස් ගාලා කපලා දාන අපරාධේ. අපරාධ. right. For language අන්න බලන්න ඒක චුට්ටක් highlight වෙනවා අපි. Almost no errors, well connected sentences, good range of vocabulary ඒ කියන්නේ ලකුණු 3යි. ඒ කියන්නේ ඇත්තම බැලුවොත් ඒ writing එකේ errors නැහැ. එකක් තියෙන්න පුළුවන් error මෙහි. well connected sentences ඒ කියන්නේ හොඳට මේ sentences ටික සම්බන්ධ කරලා තියෙනවා. අර අපි conjunctions පාවිච්චි කරලා but, meanwhile, whereas, however ඔය වගේ words use කරලා සම්බන්ධ කරලා well connected වුණා නම් ඔන්න ලකුණු 3 හම්බෙනවා. ඒතර good range of vocabulary ඒ කියන්නේ එකම වචනේ repeat කර කර පාවිච්චි කරන්නේ නැතුව වෙනස් කරනවා නම් ලස්සනට වචන ටික හසුරවලා තියෙනවා නම් ඔන්න ඒකට ලකුණු 3ම හම්බෙනවා. 2 marks for some errors, well connected sentences, good range of vocabulary. ඒ කියන්නේ මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ මෙතන error ප්‍රමාණය. කරන වැරදි ප්‍රමාණය ටිකක් වැඩිපුර තියෙනවා නම් අපිට එතනදී සලකා බැලීමක් කරන්න පුළුවන් sentence එකේ. ඒ කියන්නේ grammar තමයි චුට්ටක් අවුල් තියෙන්නේ. එහෙම තියෙනවා නම් ලකුණු 2 හම්බෙනවා. බලන්න පළවෙනි එකට ගිහිල්ලා only a few correct sentences. ඒ කියන්නේ මොකද්ද? වාක්‍ය කීපයක්. වාක්‍ය බොහොම පොඩ්ඩයි තියෙන්නේ හරි වාක්‍ය 2යි 3යි වෙන්න පුළුවන්. ඉතින් අර නිකන් තියනට වැඩිය ලකුණක් හම්බ කරගන්න එක හොඳ නැද්ද? අර මං කලින් කියපු එකෙත් අපිට අඩුම තරමේ දෙකක් හෝ එකකට යන්න පුළුවන් නේ. ඒතර මේ විදිහට මෙතනිනොත් අඩුම තරමේ එකක් අපිට ගන්න පුළුවන්. ඒතර බලන්න දැන්ටම අපි ලකුණු 2ක් හරි 3ක් හරි අරගෙන. right? next one. format and organization. ඕකට තමයි දෙකෙන් දෙකම ගන්න කිසිම කතන්දරයක් නැහැ. well organized ideas. ඒ කියන්නේ තොරතුරු ටික හොඳට අපි organize කරගත්තා. connected meaningful paragraphs. ඒ කියන්නේ අපි paragraph වලට වෙන් කරනවා. දැන් ගොඩක් අය ටෙරන්ස් මගෙන් ගොඩාක් දරුවෝ අහනවා සහ ගොඩක් ගුරුවරුන්ගෙන් අහනවා paragraph writing එකක් නෙවෙයි මේක ඇත්තට මේ bar chart description එකක් නේ. ඒතකොට එක one and only chart එකක් ලිව්වම ඇතිද? ඒ කියන්නේ only paragraph එකකින් මේක කරනවද? ඇත්තටම මේක අපිට chart එකක් කතා කරනකොට අපිට introduction part එකක් දෙන්න පුළුවන් introduction එකක්. ඊට විස්තර කිරීම interpretation එක ඡේද දෙකට යන්න පුළුවන් සහ the summary. ඒ කියන්නේ conclusion. මෙන්න මෙහිමයි. මේක අනුව මේක මෙහිමයි මේක මෙහිමයි කියලා පොඩියට වෙන් කරන්න පුළුවන්. කියන්නේ අපිට සරල වශයෙන් කිව්වොත් ඡේද 3කින් අපිට මේක දක්වන්න පුළුවන්. ඒ paragraphs වෙන් කරනවට, ඒ ideas connect කරනවට අපිට ලකුණු 2ක් ගන්න පුළුවන්. එතකොට number 1 එක ලකුණක් ගන්නවා ideas not well connected, errors in format. අර බලන්නකෝ ඉතින් මොකද්ද කියලා තියෙන්නේ. අර අඩු කරලා නෙවෙයි. තියෙන්නේ මොකද්ද? well connected නැහැ. ideas ඔත් එච්චරටම match වෙන්නේ නැහැ. format එකත් වැරදි. ඒත් කොච්චරක් ගන්න පුළුවන්ද? ලකුණක් ගන්න පුළුවන්. ඔව්. ඉතින් no organization at all කිව්වත් අර එහෙම මෙහෙන් අර කවුද අර දුටු ගැමුණු රජතුමා බත් කෑව කියන්නේ එහෙනුයි මෙහෙනුයි අරගෙන එහෙම ලිව්වට්ටම් හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය අදාළ අදහස තියෙනවා නම් ලකුණ ගන්න පුළුවන්. no organization at all කියලා කියන්නේ organization එකක් නැත්තම් ඉතින් ලකුණු නැහැ. ඔය කියපු කතාවත් එක්ක පොඩි මතක් කිරීමකුත් කරන්න ඕනේ. අපි ඇයි සමහරක් වෙලාවට අහනවා අපි ඇයි ඉංග්‍රීසියෙන් මේ වැඩසටහන කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම අපේ ප්‍රේක්ෂක කණ්ඩායම ඉන්නේ ගොඩාක් දුර පළාත්වල සමහරක් වෙලාවට ලකුණු මේ 35 40 මට්ටමේ ඉන්න දුවදරුවෝ තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ දරුවන්ට අපි මේ කියන කාරණා අපි ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන්න ගියොත් තේරෙන්නේ නැහැ. ඉතින් අපෙන් YouTube එකෙන් අපේ වැඩසටහන බලපු ප්‍රේක්ෂකයෙකුත් අපෙන් ඉල්ලලා තිබුණා සර් සිංහලෙන් පැහැදිලි කරන්න පුළුවන්ද? ඉතින් මේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම. මොකද මේක English speaking වැඩසටහනක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ අපේ oral English ප්‍රොමෝට් කරන වැඩසටහනක් නෙමෙයි. අපිට ඕනේ කොහොම හරි අපේ දුවල පුතාලා ටික මේ O level කඩයිම සාමාන්‍ය පෙළ කඩයිම ටිකක් හොඳින් උඩට දාගන්න. මොකද ලංකාවේ 50%ක් 60ක් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ෆේල් වෙනවා, අසමත් වෙනවා. ඉතින් ඒ ජාතික වගකීම ඉෂ්ට කරන්න තමයි ජාතික රූපවාහිනිය අපි හැම වෙලාවෙම කැප වෙලා ඉන්නේ. හොඳයි. Then අපි format and organization. And mechanics of writing 2 marks for no spelling errors, correct punctuation and clear handwriting. මම අර කලින් කිව්වේ අවගොල්ලන්ට පුරුද්දක්ම නැහැ සමහරක් අයට පිළිවෙලට ලියලා. එහෙම පිළිවෙලට ලියනවා නම් ලස්සනට අකුරු ටික ලියනවා නම් errors කරන්නේ නැත්නම් spelling mistakes නැත්නම් you can get 2 marks and 1 mark for handwriting clear but errors in spelling and punctuations and no marks for unintelligible writing. ඒ කියන්නේ කිසිසේත්ම හොඳට ලියලා නැත්නම් අර නිකන් අර කුරුටු ගාලා වගේ තියෙනවා නම් ඉතින් බිඳුවයි.
Right. Now let's move on to the questions, I think. හොඳයි. 2019 paper first, right? Yes, can you please Yes, sure. I'll give you a break. Right. 2019 ordinary level. The following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. Study it and write a description about it. Use about 100 words. Use the following words in your description. Then මෙතනදිත් මෙන්න මේ වචන ටික highest percentage, lowest percentage, more than, less than, equal. මේ ඔක්කොම පාවිච්චි කරන්න ඕනේද? දැන් මේක එක හරිම වැදගත්. අර අපි කලින් කතා කරානේ සර් මේ correct interpretation කියලා. ඒ interpretation එකට යනකොට අපිට මේ වචන ඇත්තටම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේවා අනිවාර්යයෙන්ම පාවිච්චි කර යුතුයි කියලා නීතියක් නෑ. හැබැයි interpretation එකක් හරියට කරනව නම් මේ වගේ වචන වල සෑහෙන උදව්වක් ගන්නට පුළුවන්. Right. So let's go into the chart first. Pie chart. ඒක අපිට හොඳටම පැහැදිලි කරලා තියෙනවා මේ 100ට ගණන් වලින් දීලා තියෙනවා food, education, clothes, savings, transport, electricity and other. So we are not going to highlight about the chart, so we will discuss the answers. And also I must tell you that Terence, now already we have discussed how to analyze or how to write a paragraph or chart. So in a previous lesson you were given a detailed description about the y-axis, x-axis, horizontal line like that, and how to write, how to construct the sentences and like that. So we are not going to give you all these ideas about this on this program. So we are just highlighting how to write a moderate answer. How to write a correct answer using the given questions, right? දුවේ පුතේ අපි කලින් වැඩසටහනකදී මේකේ වාක්‍ය හදන හැටි කියලා දුන්නා. නිසා මේකෙදී අපි පරමාර්ථය වාක්‍ය හදන හැටි කියා දෙන එක නෙමෙයි. හොඳ ආන්සර් එකක් කොහොමද ලියන්නේ? කොයි විදිහටද සකස් කරගන්නේ කියලා පොඩ්ඩක් උදව් කරන එක. ඒකට ඕනනම් ඔයගොල්ලන්ට පුළුවන් ජාතික පාසල YouTube නාලිකාවට ගිහිල්ලා YouTube එකේ search කරන්න එපා. ඒ වෙනුවට ජාතික නාලිකාවට අදාළව තියෙන YouTube ශ්‍රී ලංකා රූපවාහිනී කෝපරේෂන් කියන නාලිකාවට ගිහිල්ලා ජාතික පාසල කියන කොටසේ O level English program එක check කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙයි මේක ලියන විදිහත්. වෙලාව තියෙනවනම් වෙලාව තියෙනවනේ. ඉතින් අපේ දුල පුතාලට පුළුවන් ඒක වෙලාව තියෙන විදිහට අනුව නැවත බලලා අපේ මේ question එක කොහොමද answer එක ලියන්නේ කියලා තේරුම් ගන්න. තව පොඩ්ඩක් සර් අපි චුට්ටක් chart එකට යමු. කලින් එකට යමු. right මේක දිහා බලන්න පුතේ හොඳටම වඩා වැඩි මොකක්ද වඩා අඩු මොකක්ද equal ඒවා තියෙනවද පොඩි idea එකක් ගන්න මේකේ නම් equal ඒවා මොනවත් නැහැ වගේ. මේක තමයි highest නේද? ඒකට මෙයා lowest similar ඒවා නැහැ නේ. ඒවා නැහැ. ඒ නිසා අපිට ලේසි. අපි දැන් එහෙමනම් answer එකට යමු. right? Okay, right. ඔන්න අපිට question එක දීලා තියෙන්නේ ඇත්තටම ටෙරන්ස් මේ විදිහට the following pie chart කියලා. following pie chart පහත සඳහන් වෘත්ත ප්‍රස්ථාරය. එතකොට අපි උත්තරේටත් ඕක ලිව්වහම හරියයිද දරුවනේ? අපිට දැන් ප්‍රශ්නේ දීලා තියෙන්නේ ප්‍රශ්නෙට පහලින්නේ. ඒ නිසා තමයි following pie chart කියලා පාවිච්චි කරන්නේ. නම් අපි දැන් උත්තරේට පහලින් තමයි අපි ලියන්නේ. නිසා ඒ pie chart එක අපි පාවිච්චි කරනවා ඒ වාක්‍ය ටික ඒ විදිහටම following කියන word එක විතරක් අයින් කරලා above කියන word එක දාලා ඉහත සඳහන්. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඔයාලා උත්තරයයි ප්‍රශ්නයයි සංසන්දනාත්මකව බැලුවොත් තේරෙයි වෙනස තියෙන්නේ වචනේ විතරයි. ඉතින් අපිට ලකුණක් ගන්න බැරිද? ලකුණක් ගන්න බැරිද? පුළුවන්. හරි. The above pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේක යාකාරයෙන්ම තියෙනවා following එක නැතුව. ඒ කියන්නේ මෙන්න මේ කොටස වරද්දන්න නම් එපා පළවෙනි වාක්‍ය ගන්න පුළුවන්. ප්‍රශ්නෙම්ම ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මේ කොටස. right. ඔව්. දැන් ඔන්න මේක pie chart එකක්නේ. දැන් අර x axis y axis කතන්දර නැහැ. ඒ නිසා අපිට ඇත්තටම නිහඬ සාමාන්‍යයෙන් අපිට කියන්නට පුළුවන් මොනාටද මේවා වැය කරන්න කියලා. ඔන්න බලන්න කියලා තියෙන විදිය. He spent his salary. එයා වෙන් කරනවා වැය කරනවා එයාගේ පඩිය මොනවා වෙනුවෙන්ද? අර දීලා තිබිච්ච categories ටික. right? On food, education, clothes, savings, transport, electricity and other needs. ඔන්න පළවෙනි paragraph එක හරි. right? පළවෙනි paragraph එක හරි සරලයි නේද? ඔව් හරිම සරලයි. right.
he spent දැන් ඔන්න බලන්න අපි interpretation එකට යනවා right interpretation එකට he spent 23% of his salary on food ඇත්තටම අපිට chart එක මෙතනදී පෙන්වන්න විදිහක් නැහැ නමුත් ඕගොල්ලෝ බලන්න පුතේ ඔයාලා ගාව තියෙනවා මේ chart එක පොත්වල බලන්න එතකොට he spent 23% of his salary on food කියන්නේ එයා 123ක් පාවිච්චි කරන්නේ ආහාර සඳහා right and it is the highest percentage අන්නරක it is the highest percentage අන්න ඒක පොඩ්ඩක් අපි highlight කරමු නේද the highest percentage right පළවෙනිම කොටස දෙවෙනි line එක ඔව් දෙවෙනි line එක හරි the highest percentage second line හරි right the highest percentage දැන් ඔන්න අපි පොඩ්ඩක් වෙනස් වුණා 22% of his salary is spent on education while equal percentage of spent on savings and clothes එහෙමනම් sir අපි graph එක අඳින තැනදී චුට්ටක් එහෙට මෙහෙට වෙලා තියෙනවා මොකද question එකේ තියෙනවා හරියට equal amount එකක් අර එකක් චුට්ටක් එහෙම කියමුවා එතකොට 22% of his salary is spent on දැන් බලන්න මේක passive voice එකෙන් පාවිච්චි වෙලා තියෙන්නේ හැබැයි බය වෙන්න එපා මොකද ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ විදිහට ඒ නිසා තමයි ඒ style එකම use කරේ right is spent on savings and clothes the amount of money spent on transport is more than the money spent on electricity එතකොට පුතේ ඔයගොල්ලන්ට හොඳින් බැලුවොත් එහෙම electricity වලට right ඒ කියන්නේ විදුලි බලය සඳහා පාවිච්චි කරලා තියෙන මුදලට වඩා වැඩිලු මොනවටද transport ඒ කියන්නේ ගමනාගමන වියදම්. එතකොට අන වැඩි දේ ඉස්සෙල්ලා ලිව්වා. right වැඩි දේ ඉස්සෙල්ලා ලිව්වා right වැඩි එක තමයි transport කියන දේ. එතකොට ඊට පස්සේ අඩු දේ පස්සේ ලියලා more than කියන එක ගත්තා. ඒක අඩුයි නම් මොකද්ද කරන්නේ ටෙරන්ස් අඩු දේ ඉස්සරහට ගන්නවා වැඩි එක පස්සට ගන්නවා less than කියන word එක පාවිච්චි කරනවා. හරි. right he spent only අන්න බලන්න only කියන word එක පාවිච්චි කරා මේක අඩු මෙතනින් එහාට තව නෑ right ඒ නිසා he spent only 3% on other needs and it is the least percentage එතන එක වාක්‍ය දෙකක් සම්බන්ධ කරා n කියන word එකෙන් මොකද්ද කියන්නේ ගානක් දාලා 103ක් පමණක් පාවිච්චි කරලා තියෙනවා other needs අනිකුත් අවශ්‍යතාවයන් වලට සහ ඒක තමයි තියෙන අවම ප්‍රතිශතය right අන්න දැන් අපි ඉවර කරනවා වෙනමම ඡේදකින් කොයි විදිහටද so that combine කරා අර අද අපි අදහස් කරගත්තු දේ combine කරා right so that it is clear ඒක හරියම පැහැදිලි that he spent the highest percentage on food and the least percentage on other needs බලන්නකො පොඩි වාක්‍යයක් නේ මෙතන තියෙන්නේ highest percentage එක ඉස්සරහට ගත්තා lowest percentage එක එහෙම නැත්නම් least percentage එක අවසානට ගත්තා ඒ දෙක combine කරා n කියලා දාලා right එතකොට දුවේ පුතේ මෙතනදී පුංචි දෙයක් ඔයාලට කියන්නට ඕන organizing කිව්වම සමහරක් අය ගත්ත හැටිම ටෙරන්ස් වඩා වැඩි එකයි අඩු එකයි එක ළඟ ලියනවා කමක් නෑ එහෙම නිශ්චිතවම තියනවද මේක මෙයාකාරයෙන් ලිවිය යුතුමයි කියලා නෑ හැබැයි අර මම කිව්වා නේද ලකුණු දෙකක් හම්බෙනවා කියලා organizing වලට organizing part එකට ඒ organizing part එක හරියට වෙන්න නම් පිළිවෙලකට ආවහම අපි දකිනවා මෙයා හොඳ interpreter කෙනෙක් මෙයා අයිඩියා එකක් තියාගෙන තමයි මේ ආන්සර් එක ඩෙවලොප් කරලා තියෙන්නේ so that we tend to give you marks understand so we should be very tactful so if you write it systematically from the highest to the lowest one by one systematically definitely you will get 2 marks full marks for the organization එතකම අපි කියන්න ඕනේ අපේ chart එකේ මං හිතන්නේ එක figure එකක් පොඩි වෙනසක් තියෙනවා නමුත් අපි වාක්‍ය ලියද්දි ඒක නිවැරදිව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා ඔයගොල්ලන්ට paper එක බලා ගන්නකොට ඒක ඒ වෙනස තේරෙයි හරි ඊළඟට අපි මොකද්ද බලන්න යන්නේ right 2014 oh 2014 කියන්නේ old syllabus නේ all syllabus එකක් සර් but I have selected there is a reason for that why I did like that so මම ඒ විදිහට කරේ ඔකහ ගත්තේ දැන් එක දිගටම pie charts ටිකක් bar graphs ටිකක් සෙල්ලා describe කරලා වැඩක් නැහැනේ එකම style එකනේ පොඩ්ඩක් වෙනස් කරන්න charts කියවුවාම විවිධ charts මම ගත්තා දුවේ මෙතන ඇත්තටම chart එකක් නැහැ පුංචි table එකක් තියෙන්නේ. ඒතකොට මේ table එකක් අපි විස්තර කරන්නේ කොහොමද කියන්න උගන්වන්නට ඕන සහ ඒක ආවේ 2014 වලින්. එහෙමයි කියලා new syllabus එකට මේ charts එන්නේ නැතුව තියෙන්නේ නැහැ. tables නැතුව තියෙන්නේ නැහැ. ඕනතරම් term test questions වලට ඇවිල්ලා තියෙනවා. right okay let's see
the question, the following table shows the amount of money spent during the years 2013 and 2014 by the Friendship Club of Horana on various social service and activities. Sir, ඒ ටික අන්ඩර්ලයින් කරන්න පොඩ්ඩක්. හරි. ඒකට හේතුව වෙයි ඕකේ පළවෙනි කොටසේ අර following කියන වචනේ විතරයි අඩු කරන්නට ඕන. ඔය ප්‍රශ්නේ ඔය ආකාරයෙන් ඔය වාක්‍ය ටික පළවෙනි වචනෙට දාන්න පුළුවන්නේ. right. අර following කියන එක රවුන්ඩ් කරන්නකො පොඩ්ඩක් අපේ අයට පෙන්වන්නට හොඳයි. හොඳයි දුවේ පුතේ මේ හොඳට බලන්න මේ අන්ඩර්ලයින් කරපු sentence එක දිහා. following වෙනුවට above කියන වචනේ පාවිච්චි කරා නම් එහෙම නැත්නම් ඒක ලයින්ම කරලා දාන්නකො the table. එහෙම කියන්නත් පුළුවන්. එහෙම කරා නම් අපිට පුළුවන් මේ අපි ආරම්භයේ කිසිම වැරදීම් නැතුව ඔන්න අර grammatically correct sentences තියෙනව නේද සර්? ඕක ඉතින් එකක් තිබුණොත් අපි බිඳුව දෙනවද කවදාවත්? ඔය වාක්‍ය හරියටම ලියන්න කියලා ෂුවර් නේ දැන්. ඔය වාක්‍ය හරියටම ලියන්න පුළුවන් නේ. ඒතර බිඳුවක් ලැබෙනවද කියන්නකෝ? නැහැනේ. නැහැනේ. ඉතින් එක ලකුණක් අඩුම තරමේ උපයා ගන්නට පුළුවන්. මෙන්න මේ නිසා තමයි මෙච්චර කාල වේලාව අරගෙන මව් භාෂාවෙන්ම මේක පැහැදිලි කරලා දෙන්නේ දුවේ පුතේ. මේ දේ කරන්න ඕගොල්ලෝ. right? ඒත් මම සමානකමක් දකිනවා දැන් ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් වුණාට මේ වචන ටික ඒ ඔක්කොම එක වගේනේ. ඒ වචන ඒ ආකාරයෙන්ම පාවිච්චි වෙනවා. හැබැයි මෙතන increase decrease ඇවිල්ලා තියෙනවා. කියන්න. right? Study the table and write a description about it. The following words will help you. Use about 100 words. අර වචන සෙට් එකම තමයි increase කියන්නේ වර්ධනයක්, decrease කියලා කියන්නේ අඩුවීමක්. right? බලන්නකො chart එක දිහා. right. Expenditure of Friendship Club of Horana million rupees වලින් දීලා තිනවා එක එක අවස්ථාවන් වලට 2013 වලට එක විදිහක් 2014 වලට එක විදිහක්. එතකොට බලන්න සමහරක් ඒ වගේ අවුරුදු වල වර්ධනයක් තියෙනවා යොදවපු මුදල. සමහරක් ඒවා අඩු වෙලා සමහරක සාමාන්‍යයි. එකම විදිහට. ඒ නිසා තමයි increase decrease කියන words දෙක දීලා තියෙන්නේ. එතකොට ටෙරන්ස් මේකෙදි අපි කරන්නට ඕනි අපි සංසන්දනාත්මකව යන්නට ඕන. right? නිකම්ම interpretation good interpretation කියලා කියන්නේ දුවේ පුතේ නිකම්ම writing එකක් නෙවෙයි. You have to write it comparing each year 2013 and 2014. right? Let's go to the answer. right? The above table shows how the amount of money spent during the years 2013 and 2014 by the Friendship Club of Horana on various social activities. right? එතකොට අපි හඳුන්වා දීම කරා අර පයි chart එකේ වගේම එයාලා 6කට කාරණා 6කට මේ මුදල් යොදවනවා. right? එතකොට කියන්න පුළුවන් they spent money on 6 different activities. activities 6කට මේගොල්ලෝ පාවිච්චි කරනවා. මොනවද ඒවා? and they are for funding elders homes, providing dry rations to refugees, disaster relief, sponsoring scholarships for rural children, providing tube wells to dry zone schools and donating wheelchairs to rural hospitals. My God, there are a lot of new words here. Yes. right? දැන් මේ දරුවෝ ටික මේ වචන සෙට් එක දැක්ක හැටියෙම මේක ලියන එක අමතක කරනවා. ඒක කරන්න එපා පුතේ. මේකේ තේරුම දැනගෙන ඉන්න ඕනේ නැහැ. මේකේ වචනයක් දීලා තිනවා ඒකට ඉස්සරහින් ප්‍රතිශතයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා මොනවා වුණත් කමක් නැහැ. මේක ඉංග්‍රීසි ටික පෙළ ගස්ස ගන්න වාක්‍ය ටික ලියා ගන්න තිබුණොත් ඇති. right? අපි බලමු දැන් ඊළඟ එක. right? අන්න අපි පටන් ගත්තා. දැන් මේවට තමයි well connected sentences කියලා කියන්නේ ටෙරන්ස්. පටන් ගත්ත විදිය බලන්නකෝ. According to the above chart. ඉහත chart එක අනුව. right? The highest amount of money. ඒ කියන්නේ වැඩිම මුදලක් පාවිච්චි කරලා තියෙන්නේ වැය කරලා තියෙන්නේ is spent on funding elders homes. වැඩිහිටි නිවාස හදන්නලු for both the years. බලන්න පාවිච්චි කරලා තියෙන විදිහ. අවුරුදු දෙකේම වැඩිපුර මුදලක් වැය කරලා තියෙන මේකට. ඒක තමයි correct interpretation එක. right? But the amount they spent on elders homes is increased in the year 2014. අවුරුදු දෙකම ගත්තම වැඩි මුදලක් මේකට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි 2013ට වඩා 2014 1 මිලියන රුපියල් මිලියනකින් මේක වර්ධනය වෙලා. ඒක තමයි එහෙම කියලා තියෙන්නේ. They spent 2 million rupees for providing dry rations to refugees in 2013, but it has been decreased by 1 million in 2014. අඩු වෙලා. අඩු වෙලා අවුරුදු දෙකකදී වැය කරන මුදල අඩු වෙලා. right? next one. In comparing the 2 years ඔන්න බලන්න connect කරා කොහමද?
අපි අවුරුදු දෙක සංසන්දනාත්මකව බැලුවොත් the amount they spent on disaster relief, sponsoring scholarship for rural children and donating wheelchairs to rural hospitals is increased by 1 million rupees. ඒ කියන්නේ අපි chart එක හොඳට study කරොත් මේ කියන කාරණා තුනම වැය කරලා තියෙන මුදල 1 මිලියනයකින් වැඩි වෙලා ඒක වෙන වෙනම ලියන්න අවශ්‍ය නැහැ. එකම දේනේ රිපීට් කරන එක තේරුමක් නැහැ. ඒ නිසා එකම ටික අපි එකට ගත්තා. මේක මේ විදිහකින් වැඩි වෙලා කියලා බොහොම සරලව කිව්වා. right? හරි. Equal amount of money is spent on providing tube wells to dry zone schools. It is the least amount money that they spent in the year 2013 and 2014. කියන්නේ සමාන ප්‍රමාණයක් පාවිච්චි කරලා තිනවා ටියුබ් වෙල්ස් හදන්න අවුරුදු දෙක තුලදීම. හැබැයි ඒක තමයි අවුරුදු දෙකේම අඩුවෙන්ම යොදාගත්තු මුදල් යොදාගත්තු ප්‍රොජෙක්ට් එක. right? ඔන්න අපි කන්ක්ලූඩ් කරන්නයි දැන් යන්නේ මේ chart එක. right? next paragraph. right. So it was the last paragraph and it was the last sentence, I think. අපි පොඩ්ඩක් ආපහු මේ last sentence එක කියමු. ඒක ඉවර කරලා තියෙන්නේ it is the least amount of money they spent in the year 2013 and 2014. ඒක තමයි අවසාන. ඔව් පොඩ්ඩක් අර ඡේද වලට වෙන් කරපු නැති පොඩි හේතුවකුත් තියෙනවා. මොකද හේතුව මේ අපි වචන 100ක් විතරනේ ලියන්නේ. එතකොට මෙතන දැන් already we have gained that mark. So no need of repeating the same thing because there is no comparison. තව ලියන්න පුළුවන් ආකාර ගොඩක් නැහැ මේ chart එකේ. නිසා අපි මේ විදිහට ලියලා ඒක කෙටි කරගත්තා. ඒක මතක් කරපු එකත් හොඳයි. දැන් එතනදී අහනවනේ මේ අපි කොහොමද මේ වචන ප්‍රමාණය ගන්න කියලා වචන 100ක් වගේ අපි තියෙනවා 75ක් වගේ නේ. නැහැ 100ක් තියෙන්න ඕනේ. දැන් මේකට දෙන්න උත්තරේ මොකද්ද? අපි අපේ ළමයි සාමතර හෝ 10 20 වගේ ගණන් කරනවා වගේ සර් ලයින් එකෙන් ලයින් එකට මෙහෙම 1 2 3 4 කියලා ගණන් කරනවා. එහෙම අවශ්‍ය නැහැ පුතේ. සාමාන්‍යයෙන් ගන්නකො ලයින් එක වචන කීයක් තියෙනවද ලයින්ස් පල්ලහැට ගණන් කරගෙන යන්න. එතකොට ඒක වැඩි කරලා හොයාගන්න පුළුවන් දල වශයෙන් අපි මෙච්චර ප්‍රමාණයක් ලියලා. දැන් අපිට ෆුල් මාක් එකක් දෙද්දි අපි තීරණය කරලා තිනවා මේ කන්ටෙන්ට් එක සමහරක් වෙලාවට ඉන්ටර්ප්‍රිටේෂන් එක හරියටම හරි. කන්ටෙන්ට් එකේ මොකක්ද අඩුවක් තියෙනවා. ඒ වගේ වෙලාවක අපි දෙන්නේ නැහැ. right? ඒ වගේ වෙලාවක අපි ෆුල් මාක්ස් දෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන කන්ටෙන්ට් එක ලියද්දී අර රිපීට් කර කර එකම දේ අර වචන ටික අනේ මට මේක අමතකුණානේ 6 තියෙනවා මම එරන්නේ නැහැ. ඒ නිසා 6ක් දාලා ලියනවා. අර වාක්‍යෙම ලියනවා. තේරුමක් තියෙනවද? නැහැ එකෙන් වෙන්නේ grammatical mistakes වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අර දීලා තියෙන words ටිකක් එහා මෙහා වුණාට කමක් නැහැ. සමාන ඒවා ළඟට ගන්න. ඒ විදිහට organize කරගන්න ආන්සර් එක. ඒ කියන්නේ අර වචන ටික හරියට පාවිච්චි කරා නම් ඡේද ලියලා ඉවරයි. ඔව්. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 2018 වල. Yes. Can you please read it for me? Sure. Yes. The following bar graph shows the result of a survey conducted among 100 grade 11 students in a school about the choice of the subjects for advanced level streams. Study the chart and write a description about their choices. The following words will help you. දැන් මෙතනදී පුතේ දුවේ තියෙන්නේ among 100 grade 11 students ළමයි 100ක් එකතු කරලා කරපු survey එකක් පරීක්ෂණයක් නැත්නම් සොයා ගැනීමක් about the choice ඒගොල්ලන්ගේ කැමැත්ත පිළිබඳව මොනවටද subjects A level ඒ කියන්නේ උසස් පෙළ විෂය ධාරාවන් පිළිබඳව කරපු සමීක්ෂණයක් මේකේ සංගණනයක් study the chart and write a description මේ chart එක අධ්‍යයනය කරලා විස්තරයක් ලියන්න තියෙන්නේ. හැබැයි හැම එකකදීම ගායත්‍රි මිස් පොදු දේ තමයි මේ වචන ටික පාවිච්චි කිරීම. ඉතින් සමහරක් වෙලාවට අපි හිතපු නැති කන්ටෙක්ස්ට් එකක් අපි හිතපු නැති පසුබිමක් ඕගොල්ලන්ට හම්බ වෙයි. හැබැයි බලන්න දීලා තියෙන්නේ එකම වචන ටික. ඉතින් මේ වචන ටික හසුරවන එක තමයි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් හසුරවලා බලමු නේද ගායත්‍රි මිස්? බලන්නකො chart එකක් දැන් ඔන්න bar chart එකක් තියෙනවා මේකේ නම් ඒ axis දෙක පැහැදිලි නෑ නමුත් පැහැදිලිවම ඔයගොල්ලන්ට ලැබෙනවා පුතේ ඔයාලගේ paper එකේ අපි සාමාන්‍යයෙන් mathematics වල නම් මේක කතා කරන්නේ x axis and y axis කියලා නමුත් අපි මෙතනදී x කියන කතාවටවත් y කියන කතාවටවත් යන්නේ නැතුව අපි යමු horizontal and vertical words දෙක අපි දන්නවනේ ඒ ටික අපි පැහැදිලි කරානේ අර කලින් program එකේ නිසා horizontal axis එකෙන් තමයි මේ items ටික මොනවද කියන්නේ subjects ටික මොනවද කියලා පැහැදිලි කරන්නේ සහ
vertical line එකෙන් හැම වෙලේම පාවිච්චි වෙන්නේ ටෙරන්ස් number එහෙම නැත්නම් percentage එක. තිරස් සිරස්. ඔව් තිරස්. තිරස් කියන්නේ horizontal. ඒ කියන්නේ වෙනස් වෙන්නේ විචල්්‍ය. right? වෙනස් වෙන සුළු දේ. right? එතකොට ඒක අපි ඒ විචල්්‍යයේ නම තමයි එතන තියෙන්නේ. වෙන ওই විදිහට වෙනස් වෙලා තියෙන එක තමයි අර y axis එකෙන් කියවෙන්නේ. right? හරි. biology තියෙනවා, maths තියෙනවා, IT, art, accounting, music. දැන් මේ එක වචනයක්වත් නුහුරු නුපුරුදු වචන නෙවෙයි මේ දරුවන්ට. කොහොමද මේ ඔලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් කරන් ඉන්න කට්ටියනේ. ඉතින් ඕගොල්ලෝ දැන් මේ විෂයන් පිළිබඳව අවබෝධයක් තියෙන්නත් ඕනේ. හොඳයි. අපි යමු chart එකට. start like this කියලා ඒගොල්ලෝ අපිට උදව්වක් කරලා තියෙනවා. පළවෙනි එක ලියලා දීලා තියෙනවා. හරි? හැබැයි ඉතින් අපරාධයක ලියලා දුන්නේ නේද? නැත්නම් අපේ කට්ටියට ඉස්සෙල්ලාම හරියට ලියා ගන්න පුළුවන් ආකාරයක්, right? This bar graph shows the choice of the students of grade 11 students in a school. දැන් මෙතනදී a school කියලා highlight කරලම දීලා තියෙනවා මේ question එක. ඒ නිසා මෙතන ඉස්කෝලේ නම ලිවීම අනිවාර්යයෙන්ම නැහැ. in your school වගේ කියලා දීලා තිබ්බනම් අපිට ඒක වෙනස් කරන්න පුළුවන් in our school කියලා ටෙරන්ස් සහ සමහරක් වෙලාවට මම නම් කියනවා කටට එන ලේසි ඉස්කෝලේක නමක් ලියන්න. මොකද මේක ඉන්ටර්ප්‍රිටේෂන් එකක් නේ හරියටම අපි කියනවා ફોකස් කරන්නේ මේකට. question එකෙන් in a කියලා දීලා තියෙන නිසා අපිට මේක ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ බලන්නකො හොඳට මේක කටපාඩම් කරගත්තා නම් වෙනස් කරන්න තියෙන ඒ දත්ත දෙක විතරනේ. The horizontal line shows the subjects and the vertical line shows the number of students. පොඩ්ඩක් අපි highlight කරමු නැත්නම් circle කරමු. The subjects කියන වචන set එකයි. Yes, the subjects කියන වචන ටිකයි. The number of students කියන ටිකයි පහළ එකේ. එතකොට මේ වාක්‍යය කටපාඩම් කරලා තිබ්බොත් වෙනස් කරන්න තියෙන එකනේ. horizontal line shows කටපාඩම් කරන්නකො 100 වතාවක්වත් කමක් නෑ අපත යන්නේ නෑ. right? Horizontal line shows the subjects and the vertical line shows the number of students. right? okay, next one. දැන් අපි යනවා body of the letter interpretation. right? දෙවෙනි paragraph එකට. මොකක්ද මේක? right? according to the graph මේ graph එකට අනුව the most number of students select biology as their choice. බලන්න ඒ වචන සෙට් එක විතරයි වෙනස් වුනේ. as their choice කියලා දැම්ම question එකේ ඒක තියෙනවා. අමාරු වැටෙන්න ඕනේ නැහැ. stream කතාව තියෙනවා. A level stream එක ගැන question එකේ තියෙනවා. බය වෙන්න ඕනේ නැහැ. right? biology as their choice. ඒගොල්ලෝ වැඩිම පිරිසක් මෙතනදී biology එහෙම නැත්නම් අපි කියන මොනවද ජීව විද්‍යාව. ජීව විද්‍යාව විෂය ධාරාව තෝරගෙන එයාලගේ choice එක විදිහට. 20 students like to choose art stream for their A level. ළමයි 20ක් art කරන්න තෝරගෙන තියෙනවා. 17 students select math stream and it is lower than arts. ඔන්න ආපු ශෛලිය පොඩ්ඩක් විතර වෙනස් කරා. ටෙරන්ස් මම මෙතනදී ඇත්තටම highlight කරේ අපේ අර out of 40 නැත්තම් මීට වැඩිය හරිය බරේ ලොකු ඉංග්‍රීසි කැලි ටිකක් දාලා මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්න බැරි කමක් නැහැ. නමුත් අපි හැම වෙලේම ફોකස් කරන්නේ සර් කිව්වා වගේ අර අපිට පාස් කරගන්න බැරි අමාරු සෙට් එක. එහෙම නැත්තම් S එකෙන් නතර වෙන අය, C එකෙන් නතර වෙන අය චුට්ටක් උඩ තැනට ගන්න. ඉතින් යාලට තේරෙන භාෂාවෙන් මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක ලියාගත්තම ඇති. අර සමහරක් වෙලාවට බර වචන දාන්න ගිහිල්ලා අපි අමාරුව වැටෙනවා සෙන්ටෙන්ස් එකේ මුල මොකද්ද මැද මොකද්ද කියලා හොයාගන්න බැරුව. සරලම විදිහට තමයි මේක හදලා තියෙන්නේ ඔයාලට උදව්වක් විදිහට. right? එතකොට 17 students select math stream and it is lower than arts. මොකද්ද මේ කියන්නේ? ළමයි 17 දෙනෙක් තමයි math stream එක පාවිච්චි කරන්නේ අපම් යොදාගන්නේ. ඒගොල්ලෝ තෝරගන්නේ. හැබැයි ඒක මොනවද? art stream එකට වඩා අඩුයි. අඩු දේ නිසා තමයි වැඩි දේ ඉස්සරහ කියන්නේ. right? equal number of students දැන් මේ හැම එකේම වගේ equal දීලා කතාව දීලා තිනවා සමාන ප්‍රමාණයක්. ඉතින් සමහරක් වෙලාවට ටෙරන්ස් ඒ question එකේ යනවා equal amount කියලා වෙනස් වෙනවා සල්ලි වගේ දෙයක් කතා කරනවා නම්. නේද? දැන් ප්‍රමාණයක් ගැන කතා කරනවා නම් equal number බලන්නකො අර amount එකයි number එකයි. ඉතින් ඒක question එකේ දෙනවනේ. අපිට තියෙන්නේ අර අයිතමයන් ටික. එහෙම නැත්නම් අපි කියනවා අර වෙනස් වෙන විචල්්‍ය ටික විතරයි වෙනස් කරන්න තියෙන්නේ. right? equal number of students select IT and accounting for their A level stream. ඒගොල්ලෝගේ A level stream එකට මෙන්න මෙච්චරක් දෙනෙක් සමාන ප්‍රමාණයක් ඒක පාවිච්චි කරනවා. යොදා මේ choice කරගෙන තියෙනවා. ඒක තෝරගෙන තියෙනවා. හරි. Lowest number of students like to study music for their A level and it is the least favorite stream. ඒක තමයි අවම වශයෙන් දරුවන් කැමති විෂය ධාරාව. right?
so that ඔන්න ඡේද වෙන් කරා අවසානට ආව නිගමනයට ආවා මොකද්ද? So that it is clear. මේ වචනේ ඒ විදිහට මම පාවිච්චි කරා කලින් graph එකේදීත්. එහෙම හේතුව ඇයි? එකම ස්ටයිල් එකෙන් දෙන්නේ ඇයි? ඔයාලව අමාරුවේ දාන්න නෙවෙයි. ඔයාලට පෑඩම් කරගන්න sentence structure එක ලේසි කරවන්න. නැත්තම් මට තිබුණා වෙන ක්‍රමයකට මේකට යන්න. එහෙම නැතුව මම ඒක හිතාමතාම මේකම විදිහට ගත්තේ පුතේ දුවේ. ඔයාලට ඒ sentence එක හුරු කරවන්න. So that it is clear. So that it is clear that biology is the most favorite subject and music is the least favorite subject or stream. You can use both, right? So we have come to the conclusion of that interpretation. ඊළඟට 2017 අපිට තව විනාඩි 7ක් වගේ තියෙනවා. එහෙමනම් අපිට අග්ගාලා අපි කරමු මොකද චුට්ටක් වෙනස් ඒක. The following bar graph shows the leisure time activities of some students of the southern province. Study the bar graph and write a description about it. Use the following words. Use about 100 words. අර words ටිකම නේද අපි අනිත් එකට යමු. word ටික වෙනස් වෙලා නැහැනේ. හරි. මොකද්ද වෙනස? එකම දේ මේ මොකද්ද? මේක සංයුක්ත combined bar graph එකක්. බලමු අපි ඒක උත්තර ලියන්නේ කොහොමද කියලා. right. chess, tennis, swimming, cycling. Yes. items හතරයි දීලා තියෙන්නේ. හැබැයි both girls and girls. Yes. Boys and girls. Right. බලන්න. The above bar graph shows the leisure activities of some students of the southern province. The horizontal axis shows leisure activities and the vertical line shows the percentage. අර කලින් වගේම රවුන්ඩ් කරා සර් අපේ ටෙරන්ස් ඔයගොල්ලන්ට රවුන්ඩ් කරලම පෙන්නුවා, අන්ඩර්ලයින් කරලම පෙන්නුවා. බලන්නකෝ ඉතින් එච්චරද මේ අපි එකම විදිහට questions කතා කරනකොට මේ වටිනාකම සෑහෙන දැනෙනවා. මේකම වාක්‍යය වරද්දනකොට සෑහෙන දුකයි. මේ දරුවෝ ඇයි මේක මාස්ටර් කරලා නැත්තේ කියලා. right? හරි ඊළඟ එකට යන්න. According to the graph, swimming is the most popular leisure activity. ඉතින් අපිට දාන්න තියෙන්නේ swimming චුට්ටක් අපි රවුන්ඩ් කරමු. Swimming is the most popular activity. දැන් swimming වෙනුවට වෙන එකක් ආවොත් අපි එතන පළවෙනි මේකේ swimming. හරි. Yes. ඉතින් ඕකට ඔය වචනේ විතරනේ ඔබන මේ අපිට මේ adjust කරගන්න තියෙන්නේ, substitute කරගන්න තියෙන්නේ. According to the graph, swimming is the most popular leisure activity of both the girls and boys. අර කලින් වගේ අවස්ථා දෙකේදී both the girls and boys, right? 98% of the girls and 96% of the boys like swimming. 96ක් ගෑනු ළමයි වගේම 96ක් පිරිමි ළමයි කැමති swimming වලට. ඒක තමයි වැඩිම. right? Cycling is more popular among ඔන්න බලන්න cycling is more popular among girls and boys than chess or tennis. ඒ කියන්නේ chess වලට සහ tennis වලට වඩා right? ජනප්‍රියයිලු මොනවද? සයික්ලින් කියන දේ. හැබැයි ඒ දෙක එකම විදිහට ගෑනු ළමයිගේ පිරිමි ළමයිගේ දෙගොල්ලොම එකම දෙයට කැමති. නිසා තමයි එහෙම අරන් තියෙන්නේ. right? 40% of girls and 60% of boys like to play chess while 50% of girls and 30% of the boys like tennis. බලන්නකො මේ ගොච්චර ප්‍රමාණයක් මේකට කැමති අතරතුරේ ටෙනිස් වලට කැමති ගෑනු ළමයිගේ ප්‍රමාණයයි පිරිමි ළමයිගේ ප්‍රමාණයයි වෙන වෙනම දීලා තියෙනවා. ඒත් එක්ක මට අහන්න හිතුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. දැන් අපි සමහරක් දරුවෝ මේක මේ සලකුණ දාන්න නැතුව percentage කියලා දානවා. දැන් ඒක ඇත්තටම මේ වචන ප්‍රමාණය වැඩි කරගන්න සමහරු කරන උපක්‍රමයක්. හැබැයි මේ percentage mark එක ලිව්වත් percentage කියලා ලිව්වත් කමක් නැහැ සර්. නමුත් ඉතින් ඇයි ඇත්තටම අවශ්‍ය නැහැ 150 කියලා නිකම්ම අපිට ලියලා මේක ඉවර කරන්න පුළුවන්. 100ට අර ලකුණ දාන්න නැත්තම් percentage කියන වචනේ ලියන්න. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. හරි. It is the least popular leisure activity of both the girls and boys. So that the above graph shows that swimming is the most popular and cycling is the least popular leisure activity of both the girls and boys. මේක ගත්තේ both කියන වචනේ ගත්තේ. එතන combination එකක් ගියා girls and boys කියලා. ඉතින් අපි හිතනවා graphs වල combination එකක් ගිහිල්ලා මෙහෙම කතා කර එකකින් හදිස්සියවත් දැන් ටෙරන්ස් now you got a pie chart last year. right? 2013 එකත් pie chart එකක්. The following pie chart shows that the students of your school like to read. The information is given in percentage. Study the chart and write a description about it.
same way you have to use 100 words. Okay, මෙතන පොඩි වෙනසක් තියෙන්නේ majority and minority. Right, majority කියන්නේ බහුතරය, minority කියන්නේ සුළුතරය. ඒකයි මේ වචන දෙක තියෙන නිසා ඒ question එක ගත්තේ all syllabus එක උනත් English old වෙන්නේ නැහැ. question එක හැදෙන විදිහයි වෙනස් වෙන්නේ. Right, let's go to the description. This is the chart, and novels, short stories, poetry, cartoons, magazines and newspapers are there for the survey. Okay, right, same way. Yes, can you please explain that? Sure. The above chart අපි දැන් ඉක්මනට උත්තරේ කියවන්න මේක මොඩල් එකක් හැටියට පාවිච්චි කරන්න පුතේ දුවේ. කියලා දීලා තිනවා මේක කලින්. කියලා දුන්නනේ අපි දැන් එකින් එක. The above chart shows what the students of my school like to read. Among the books they read novels, short stories, poetry, cartoons, magazines and newspapers. The majority of students love to read newspapers, which is 30%. The highest percentage, 25% of the students prefer to read novels. Short stories are read by 20% of the student. Right. An equal number of students like to read poetry and magazines, which is 10% each. A minority of students have a fancy to read cartoons, which is the lowest percentage of 5. So that we can say the majority of the students prefer novels and the minority of students prefer cartoons. එතනදී තමයි අපි majority සහ minority කියන words දෙක use කරේ සුළුතරයක් සහ බහුතරයක් කැමති දේවල් කියන්නට. Right. දැන් ওই විදිහට අපි අහවර කළාට අපි අන්තිමේට කියමුකෝ අපි කියපු ටිකේ පුංචි සංක්ෂිප්තයක්. So we were discussing about how to write or how to interpret a graph, especially when we talk about graphs, children, we can talk about bar graphs, pie charts, as well as pictograms or Venn diagrams. So far we haven't got a Venn diagram, so, but sometimes there may be, but I can remember one of our madams has discussed about it, how to write. So there were no questions based on Venn diagrams in the past questions, so I didn't take it as a, yes, it may come. So as a hint I can say, now you got a pie chart last year. Pie chart එකක් ගිය අවුරුද්දේ ලැබුණා. ඒ නිසා bar chart එකකටත් combine bar chart එකටත් පොඩි possibility එකක් තියෙනවා. දැන් ටීචර්ලා කිව්වේ අර එහෙමයි ඒකක් නෙවෙයි ආවි කියලා තරක කරන්න එපා අන්තිමට. අපි කිව්වේ පුංචි possibility එකක් ගැන. right, Venn diagram එකක් එන්නත් බැරි නැහැ. හැබැයි අච්චු පොතේ තියෙනවා අපි කතා කරලත් තියෙනවා. past papers questions වලට highlight කරපු නිසා අපිට question එකක් තිබුණ නැහැ ඒක ගැන ගන්න. right, සහ මතක තියාගන්න දරුවනේ the marking criteria. මම ඒක ලොකු කාලයක් ගත්තා පැහැදිලි කරන්න ටෙරන්ස්. ඉතින් අපිට අරවම වශයෙන් සාමාන්‍ය භාෂා කුසලතාවයක් නැති කෙනෙක්ට ලකුණු 4ක් ගන්න පුළුවන්. අර කියපු ක්‍රමයට. අවමය ලකුණු 4ක් හෝ 3ක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කරපු දෙයින් අපේ දරුවන්ට පොඩ්ඩක් මේක ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගත්තට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. එකම ශෛලියක් පාවිච්චි කරලා තියෙන නිසා ලොකු අමාරුවක වැටෙන්නේ නැහැ. පාඩම් කරගන්න ලේසි. ඉතින් ගායත්‍රි මිස් ලොකු වෙහෙසක් දරලා ප්‍රායෝගිකව අපේ දුවල පුතාලට කොහොමද මේ දේ කරන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ අපි දුන්නු ආන්සර්ස් මොඩල් එකක් විදිහට පාවිච්චි කරලා ආයි කියලා බලන්න YouTube එකට ගිහිල්ලා ජාතික පාසල O level වැඩසටහන් නැවත නරඹීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ගායත්‍රි මිස් ගොඩක් ස්තුතියි බදුල්ලේ ඉඳලා ඇවිල්ලා අපේ දුවල පුතාලා වෙනුවෙන් අපේ ජාතියේ දුවල පුතාලා වෙනුවෙන් මේ වැඩසටහන ලස්සනට සකස් කරලා අපිට ලබා දුන්නාට. ඉතින් පුතේ දුවේ ඔන්න අදත් අපි ලස්සන වැඩසටහනක් ඉවර කරන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මේවා නැවත බලන්න. නැවත මේ questions කරන්න. එතකොට තමයි හොඳ ප්‍රැක්ටිස් එකක් ඕගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟ වැඩසටහනිනුත් හම්බ වෙමු.